ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින ඔබට දැනට ව්‍යාපාර පවත්වාගෙන ඔබට ඒ ව්‍යාපාර අවශ්‍ය කරන මූලික දැනුම ලබා දීම සඳහා අප ආරම්භ කරන පාඨමාලාවේ තුන්වෙනි වීඩියෝ එක විදිහට අපි මේ වීඩියෝ එක ලබා දෙන්න ඔයාලට. ඉතින් මේ පාඨමාලාව ගැන කිව්වොත් එහෙම මේ කාන්තා පිරිමි ළමා කියන කොටස් තුන ආවරණය කරද්දී පැටර්න් මේකින් ෆැෂන් ඩිසයිනින් පාර්ට් එක ඊට පස්සේ සයිස් ග්‍රේඩින් අපි ඔයාලට කියලා දෙනවා. ඊළඟට ඇඟලුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අවශ්‍ය වෙන මූලික කරුණු ඇඳුමක මෙතන තීරණය කරන ආකාරය, ඊට ඇඳුමක් නිවැරදිව කොහොමද කපාගන්නේ, මසා ගන්න ආකාරය, ඒ අසුරුම්කරණය කිරීම සහ අලෙවිය සම්බන්ධ අවශ්‍ය කරන දැනුමද මේ පාඨමාලාව තුළින් ඔබට ලබා දෙනවා. ඉතින් පාඨමාලාව සම්පූර්ණ පොත් 7ක් උපයෝගී කරගෙන මේ කියන්නේ. ඉතින් මේ පොත් 7 මුල් පොත තමයි අපි දැන් කතා කරන්නේ. මුල් පොතේ නිමි ලබා ගැනීම සහ මූලික පතරම සැකසීම කියන කොටස අන්තර්ගත කරුණු තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ පාඨමාලාව ගැන තවත් වැඩිදුර විස්තර ලබා ගන්න අවශ්‍ය නම් අපේ අපි කරපු වීඩියෝ එකක් තියෙන ලින්ක් එක මම පල්ලෙහා දාලා තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාලා බලන්න වැඩි විස්තර දැනගන්නවා. එහෙනම් අද පටන් ගමු වීඩියෝ එක. ව්‍යාපාරික සිහිනයක් යන වලකේ ව්‍යාපාරික සිහිනේ සැබෑ කරන්න අවශ්‍ය කරන දැනුම වගේම ඔයාලගේ ආකල්ප සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අපි සිතුවා. කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්න ඔයාලට අවශ්‍ය කරන විෂුවලයිසේෂන් එහෙම නැත්නම් සිහින දැකීම සම්බන්ධව අපි පොඩ්ඩක් අද කතා කරන්න තීරණය කරා. ව්‍යාපාරයක් ආරම්භ කරන සිහින දකින ඔයාලට ඔබගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ විශ්වාස කළ යුතුයි. ඒ වගේම ඔබගේ සිහිනය ඉතා පැහැදිලි චිත්‍රයක් විය යුතුයි. ඔබ පළමුවෙන්ම ඔබගේ ව්‍යාපාරය සම්බන්ධව ඔබට පවතින ආසාව, සිතුවිල්ල, ඔබ කොතැනද යන්න ඕනේ කියන එක ඔබ පැහැදිලිව පොලේක ලියාගෙන ඊට පස්සේ ඒක දකින්න දේ විශ්වාස කරන්න, විශ්වාස කරන දෙයට ඔබ කැප වෙන්න, උනන්දුවෙන් වැඩ කරන්න, ඔබට පුළුවන් කියන දේ හැමදාම ඔබ සිතන්න, දවසින් දවස ඔබ එතෙන් යනවා කියන දේ ඔබ සිහිනෙන් දකින්න, හිතින් දකින්න, හැම වෙලාවෙම ඔබ ඒ තුනම ජීවත් වෙන්න. ඊට පස්සේ ඔයාට එතෙන් ගියා වගේ හැම වෙලෙම සිතින් ඉන්න අනිවාර්යයෙන්ම ඔබට ලබා ගන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබට ළමයි 300ක් ඉන්න ෆැක්ටරි එකක් තියෙන්න ඕනේ. ඔබගේ නිෂ්පාදන ලංකාව පුරාම අලෙවි කරනවා ඔබ දකිනවා. ඔබ ඊටාම ලස්සන ඇඳුම් නිර්මාණය කරනවා. ඔබේ නිර්මාණ ලංකාවේ කාටවත් කරන්න බැරි නිර්මාණ ඔබ නිර්මාණය කරන්නේ. ඔබගේ විලාසිතා නිර්මාණ දකින අය ඉතා ආසාවෙන් කමින් ඒවා ලබා ගන්න උනන්දු වෙන හැටි ඔබ සින් දකින්න. ඒ වගේම කාටවත් දෙවෙනි නොවන විදිහට ඔබ නිර්මාණය කරනවා. ඔබ දකින කට්ටිය ඉතාම ආසාවෙන් මිලදී ගන්නවා. ඔබ දකින සිහිනෙන් ඔබ විශ්වාස කරන්න, ඔබ සිතන්න. ඒ වගේම ඔබගේ ඇඳුම් විලාසිතා ලංකාවේ හැම ප්‍රදර්ශනාගාරයකම ඉදිරිපස ප්‍රදර්ශනය කරලා තිබෙන ආකාරය ඔබ සින් දකින්න. ඔබට ඔබ ඒක ආසා කරන්න. ඉන්පසුව ඔබ ක්‍රමයෙන් ඔබගේ ව්‍යාපාරය දෙවන්ත ව්‍යාපාරයක් බවට පත් කරගන්න ආකාරය ඔබ දකින්න. ඔබ ඒ තුළ සිටින්න, ඔබ විශ්වාස කරන්න. ඔබට ඒක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබට කරන්න පුළුවන්. ඒ සියලු ශක්තිය ඔබ ගාව තියෙනවා. ඔබ විශ්වාස කරන්න. අපි අපේ උපරිම ඔයාලට දෙනවා. ඔයාලගේ පැත්තෙන් ඔයාලට ලබා ගන්න. මේ ඔබ හැම වෙලේම සිතන්න මම මේ පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. මම මේකට මහන්සිලා වැඩ කරනවා. මම මේකෙන් කියලා දෙන හැම දෙයක්ම ඉගෙනගෙන මම මගේ ව්‍යාපාරය ගොඩනගා ගන්නවා කියන විශ්වාසයෙන් ඔයාලා අද දවඩ පටන් ගන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ඉතින් යන්න. ඔබේ විශ්වාස කරන්න. ඔබේ විශ්වාසය කොයිතාක්ද, ඔබගේ උනන්දුව කොයිතාක්ද, කැපවීම කොයිතාක්ද, ඔබට එතෙන් යාමට තියෙන අවස්ථාව ඉතාම වැඩි, ඉතාම වේගවත්. ඒකෙන්ද අද ඉඳන් ඔබ ඔබගේ ලක්ෂ්‍ය වෙත වැඩ කරන්න. ලැබෙන හැම වෙලාවකම ඔබ ඒ සඳහා අවශ්‍ය කරන කරුණු එකතු කරන්න, අවශ්‍ය කරන දැනුම එකතු කරන්න, නිතරම සිහින දකින සිහිනతో ජීවත් වෙන්න. අනිවාර්යෙන් ඔබට පුළුවන් කියන දේ ඔබ විශ්වාස කරන්න.
ඔබට පුළුවන් කියන දේ ඔබ හැම වෙලේම හිසිතන්න. මොන බාධක ආවත් ඔබ ඔබගේ ඉලක්කය වෙත යන්න. ඔබට තියෙන ජීවිතේ එකම ඉලක්කයයි. ඒ ඉලක්කය මොකද්ද? ඔබගේ ව්‍යාපාරය ආරම්භ කරන්න. ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. ඔබේ ව්‍යාපාරය ලංකාවේ දැවන්ත ව්‍යාපාරයක් බවට පත් කර ගැනීම ඔබගේ එකම සිහිනය කියලා හැම වෙලේම සිතන්න. ඊටාම කැපවීමෙන් එකට වැඩ කරන්න. ඒ වගේම තමයි ඔබ හැම වෙලේම සිතන්න. ඔබ රටට අලුත් දෙයක් කරන කෙනෙක්. ඔබ රටට අලුත් දෙයක් දෙන කෙනෙක්. ඒ වගේම ඔබ මේ රටට වටිනා කියන මිනිස්සෙක් කියන දේ තා විශ්වාසයෙන් ඔබ සිතන්න. ඔබට පුළුවන් මේ කරන්න. අද ඉඳන් ඔබගේ සෑම ඉලක්කයක්ම තාම ඉක්මනින් සාර්ථක වෙන විදිහට ඔබ වැඩ කරන්න. ඔබ විශ්වාසයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන්, ධෛර්යයෙන් වැඩ කරොත් ඔබේ ඉලක්කයට යාම ඉතාම කෙටි කාලයක සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් අද අපි වීඩියෝ එකට යන අද අපි වලට කියලා දෙන්නේ මිමි ලබා ගන්න ආකාරය සහ මූලික පතරම සකස් කර ගන්න ආකාරය. අපි දැන් බලමු මුලින්ම කොහොමද මේ මෙෂර්මන්ට්ස් ගන්න කියන එක. මෙෂර්මන්ට්ස් ගනිද්දී අපි මූලික වශයෙන් භාවිතා කරන්නේ ටේප් එක. මිනුම් පටිය කියන මෙන්න මේ ටේප් එක භාවිතා කරලා මෙෂර්මන්ට්ස් ගන්න. ඉතාලම පහසුවෙන් මේක භාවිතා කරලා මෙෂර්මන්ට්ස් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ දෙපැත්තේ ඉලක්කම් තියෙන කොටස් දෙකක් තියෙනවා මේ ආකාරයට. එතකොට විශාල ඉලක්කම් තියෙන ප්‍රමාණය ඉන්චස් විදිහටත් ඒ කියන්නේ අඟල් ලෙසත් ඉතාලම ළඟින් ඉලක්කම් තියෙන කොටස සෙන්ටිමීටර්ස් ලෙසත් අපි කියනවා. එතකොට අපි අඟල් පැත්ත ගැන කතා කරොත් එහෙම අඟලේ ඉලක්කම් තියෙන කොටස ඔබට පේනවා ඇති මේ ඉලක්කම් දෙකක් අතර ඉරි කෑලි තියෙනවා. බිඳුව සහ එක අතර ගත්තට පස්සේ වලට පේන දේ බිඳුව සහ එක අතර ඉරි කෑලි 8ක් තියෙනවා. මම ඒ ඉතිනේදී මම මෙතන මේ විදිහට අදින්නම් ඔයාලට පැහැදිලිව පෙන්වන්න වෙන ඕන විදිහට ලොකු කරලා මම ඒක අදින්නම්. මෙන්න මේ විදිහට තමයි බිඳුව සහ එක අතර ඉරි කෑලි 8 තියෙන්නේ. මම මේක ලොකු කරලා ඇඳා. එතකොට මේ බිඳුව සහ එක අතර මේ මනින්න පුළුවන් කුඩාම මිනුමට අපි කියනවා 8න් එකක මිනුමක් විදිහට. 8න් එකක මිනුමක්. තාම කුඩාම මිනුම ලෙස මේකදී අපිට ගන්න පුළුවන්. මෙතන 8න් එක වෙනවා මෙන්න මේ ඉරි කෑල්ල ගාවට මෙතන ආවම මේ දෙක අතර පරතරය 8න් එකක් එනවා. ඊළඟට මෙන්න මෙතනදී අඟල් කාලක් 8න් දෙකක් කියලා කියන අපි අඟල් කාලක් විදිහට සටහන් කරනවා. මෙතන ඊළඟට මෙතන 8න් 3යි මේ පැත්තෙන් ඊට පස්සේ අඟල් භාගයක් කියන්නේ 8න් 4 අඟල් භාගයක් විදිහට අපි කියනවා. ඊළඟට 8න් 5යි ඊළඟට අඟල් 8න් 6ක් කියලා කියන අඟල් 3 කාලක් ඊළඟ 7 සහ මෙතෙන් දෙනකොට අඟල කියන මිනුම ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි අපි ටේප් එක භාවිතා කරලා මිනුම් ලබා ගන්නෙ. අපි ඊළඟට බලමු සෙන්ටිමීටර පැත්ත බලුවොත් එහෙම වලට පේනවා ඇති මේ සෙන්ටිමීටර අතර ඉලක්කම් දෙකක් අතර ඉදි කෑලි 10ක් තියෙනවා. ඒ කියන්නේ මේක මනින්න පුළුවන් කුඩාම මිනුම වෙන්නේ සෙන්ටිමීටරකින් 10න් පංගුවයි. සෙන්ටිමීටරකින් 10න් පංගුවක් ඉතාම නිවැරදිව මනින්න පුළුවන් මේ ටේප් එක මේ පැත්තට භාවිතා කරලා. ඒ කියන්නේ මිලිමීටර එකක් ඉතාම නිවැරදිව මනින්න පුළුවන් ටේප් එක භාවිතා කරලා සෙන්ටිමීටර පැත්තේ. අපි බහුල වශයෙන්ම මේකෙදි භාවිතා කරන්නේ අඟල් කියන මිනුම් ඒකකය. නමුත් මම ඔයාලට මූලික පතරම කියලා දෙන අවස්ථාවේ විතර සෙන්ටිමීටර භාවිතා කරනවා. මොකද අපි සෙන්ටිමීටර්ස් භාවිතා කරලා කියලා දෙන්නේ මේකේ ස්ටෑන්ඩඩ් විදිහට. ඒ කියන්නේ UK ස්ටෑන්ඩඩ් සිස්ටම් එක තමයි සෙන්ටිමීටර්ස් වලින් තරණ එක හදන එක. ඒ හේතුව හින්දා මම මූලික පතරම හදන විට පමණක් සෙන්ටිමීටර් පාවිච්චි කරනවා. අනිත් සෑම වෙලාවකම මම අඟල් කියන මිනුම් එකකේ තමයි මේකදී භාවිතා කරන්නේ. මෙන්න මේ ස්ථානයේ මින් අපි ගන්න කිව්වොත් එහෙම මේක කියවන්නේ මෙතන අඟල් 7ක් සහ 7න් පස්සේ අඟල් ඉරි කෑලි 6ක්. එතකොට 7යි 8න් 6 කියන එක අපි කොටි කරලා කියන 7යි 3 කාලයි කියලා. මේ ස්ථානයේ මින්ම 7යි 3 කාලයි. ඊළඟට අපි බලමු මේ හරියේ ගතුමින් එහෙම මේ 11 කියන තැන ඉඳන් ඉරි කෑලි දෙකක් ගියට පස්සේ මින්ම වෙන්නේ
11 ඉරි කැලි දෙකක් කියන අතෙන් දෙකයි කියන්නේ කෙටි කරාම 11යි කාලයි. ඊළඟට මම 9 ඉඳලා ඉරි කැලි 4ක් ගියාට පස්සේ මෙතන මෙෂර්මන්ට් එක 9 හමාර කියලා සටහන් කරනවා. මෙන්න මේ ආකාරයට අදාළ ඉලක්කම සහ එතනින් එහාට ගිහපු ඉරි කැලි අතර ගණන් කරලා ඒ ප්‍රමාණය 8න් පංගුවල තිබ්බනම් මේ මිනුම මේ ටේප් එක හරහා ඔයාලට පහසුවෙන් කියව ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තම 13 ඉඳලා 13යි අපි හිතමු මේ හරියට කියලා මෙතන තියෙන්නේ කියලා 14ට ඉරි කැලක් උඩින්. එතකොට 13යි 8න් 7යි ඉරි කැලි 7කින් උඩින් තමයි මේ ලක්ෂ්‍යය පිහිටන්නේ. මෙන්න මේ ආකාරයට ඔයාලට පුළුවන් ටේප් එක භාවිතා කරලා මිමි කියවීම සහ ලිවීම කරන්න. ලියන විටත් මේවා මේ විදිහට පංගු වලට ලියන්න. එතකොට පහසුවෙන් ඔයාලට පුළුවන් පතරම සකස් කරගැනීමේදී මිමි සටහන් සලකුණු කරගන්න ඉතාම පහසුයි. අපි මිමි සටහන් කරගන්නා විට පහසුම ක්‍රමය තමයි අපි මිනුම් ලබා ගන්න කෙනා එහෙම නැත්නම් පුද්ගලයාගේ හෝ එහෙම නැත්නම් අපි කෙනෙක්ගේ මිමි සටහන් කරගන්නවා නම් ඒ කෙනාගේ මේ විදිහට රූපයක් ඇඳලා අපිට පුළුවන් ඒකේ අදාළ මිමි මාක් කරගන්න. එහෙම නැත්නම් ඇඳුමක් මැනලා නම් අපි මිමි ලබා ගන්න. ඒ අදාළ ඇඳුමේ හැඩය ඇඳගෙන අපිට පුළුවන් ඒ අතර මිමි පහසුවෙන් සටහන් කරගන්න. එතකොට අපිට පහසුයි පතරම සකස් කරගන්න ඉතාම පහසුයි. මොකද අදාළ නම් වලට වඩා අපිට අදාළ ස්ථාන වල මිමි සටහන් කරගත්තට පස්සේ අද මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්නේ සාම්පලයක් මෙෂර් කරලා සාම්පලයක් මැනලා කොහොමද මිමි ලබා ගන්න කියලා. අපි දැන් බලමු කොහොමද සාම්පලයක් එහෙම නැත්නම් ඇඳුමක් මැනලා මිමි ගන්න ආකාරය. ඔබ ඒ සඳහා ඔබට අවශ්‍ය කරන ඇඳුමක් ගන්න. ඇඳුම ගන්නා විට එය රැලි තිබෙනවා නම් අයන් කරලා රැලි ඉවත් කරගෙන ඉතා හොඳින් ඇඳුම එලා ගන්න. අපි පළමුව ගමු neck width measurement එක. මේකේ neck width එක කියලා කියන්නේ HPS එකේ නම් HPS එකට. මෙන්න මේ ස්ථානට අපි කියන්නේ HPS එක කියලා. ඒ කියන්නේ high point of shoulder. ඇඳුමේ ඉහළම ලක්ෂය එම ලක්ෂ දෙක අතර දුර තමයි අපි neck width එකේ විදිහට ගන්න. එතකොට මෙම ඇඳුමේ neck width එක එනවා අඟල් 9යි කාලා. අපි ඊට පස්සේ බලමු මේ ඇඳුමේ shoulder to shoulder. ඒ කියන්නේ shoulder එකේ ඉඳලා අනිත් shoulder එකට මිම්ම කොහොමද තියෙන්නේ කියන එක. මේ ඇඳුම මැනට පස්සේ අපිට shoulder measurement එක එනවා 15 අපි දැන් ගමු shoulder measurement එක. අපි කලින් ගත්ත x shoulder දැන් අපි ගමු shoulder measurement එක. shoulder measurement එක ගනිද්දී ඔබ මේ shoulder එක දෙපැත්තම මනින්න. එක පැත්තක් විතරක් මනින්න එපා. මොකද සමහර ලාට ඔබ මේ ගන්න ඇඳුම බොහෝ දුරට මහපු ඇඳුමක් කියන්නේ සාම්පලයක් කියලා කිව්වට කෙනෙක් මෙෂින් එකකින් මහපු ඇඳුමක් ඒ හින්දා මොන හරි දෝෂයක් ඇති වෙන්න පුළුවන් හින්දා අපි මුලින්ම කරන්නේ shoulder එක මැනලා අනිත් shoulder එක මැනලා බලන්න එකම මිම්ම එනවාද කියලා. බැරිලා හරි shoulder measurement දෙක වෙනස් වෙනවා නම් ඒ දෙක එකතු කරලා දෙකට බෙදලා මැද අගය අරගෙන pattern එක හදන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු මේකේ අපි දැන් මේක බලමු x front measurement එක. ඇත්තටම x front එක කියලා අදහස් කරන්නේ arm hole එක ගත්තාම arm hole එක ඇඳුම ඇතුළට නිරායන තියෙන වැඩිපුරම ඇතුළට අවිල්ල තියෙන ස්ථානය තමයි x front එක විදිහට අපි ගන්නෙ. ඇත්තටම මේක guiding point එකක්. ඒක හින්දා ඔයාලගේ ඇහි මිම්මෙන් මේක ඕනනම් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මේක HPS එකේ ඉඳලා chest එකට තියෙන උස ප්‍රමාණය මැනලා ඒක දෙකට බෙදලා අදාළ මැද අගය අරගෙන ඒකට අනුව පුළුවන් ඔයාලට x front measurement එක ලබා ගන්න. x front measurement එක ගන්නේ HPS එකේ ඉඳලා chest එකට තියෙන උස ප්‍රමාණය මැනලා ඒක හරි මැද ඔයාලට ගන්න පුළුවන්. මේ ඇඳුම මම මැන්නහම එන්නේ අඟල් 15ක්. මම ඒක මේ විදිහට ලියා ගන්න අඟල් 15ක් විදිහට. ඊට පස්සේ මම මේක chest එක මනිනවා. chest එක කියලා කියන්නේ අපේ ඇඳුමේ ඔබ මනින ඇඳුමේ තියෙන වැඩිම measurement එක. arm hole එකේ කෙළවරේ ඉඳන් ඊළඟ arm hole එකේ කෙළවරට තියෙන මේම තමයි chest එක විදිහට අපි අදහස් කරන්නේ. මේක chest එකේ අඟල් 20ක්. ඒක මම මේ විදිහට පොත සටහන් කරගන්නවා.
ඊළඟට ඔබ ගන්න HPS එකේ ඉඳලා chest එකට තියෙන උස ප්‍රමාණය කොච්චරද කියන එක. HPS එකේ ඉඳලා chest එකට තියෙන උස ප්‍රමාණය මේක වෙනවා 8.3 කාලක් මම ඒක මෙතන මාක් කරගන්නවා. ඊළඟට මේක අපි waist එක මනිමු. waist එක කියලා කියන්නේ ඇඟ ඇතුළට ඇඳුම ඇතුළට හැඩ වෙලා තියෙන්නේ waist එක හරහා. එතකොට මේකේ waist measurement එක එනවා 18යි කාලක්. ඒ වගේම HPS එකේ ඉඳලා තියෙන උස ප්‍රමාණය බලමු. මේ විදිහට ටේප් එක තියලා වලට පුළුවන් අදාළ මිම්ම ලබා ගන්න. මේකේ උස ප්‍රමාණය මෙහි waist එක පිහිටලා තියෙන්නේ ඉහළ ඉඳලා අඟල් 14ක් පහළින්. අපි දැන් බලමු ඇඳුමේ උස කොහොමද තියෙන්නේ කියලා. ඇඳුමේ උස තියෙනවා 25මාර උස ගනිද්දී HPS එකේ ඉඳලා hem එක දක්වා මේකට කියන අපි hem එක කියලා hem එක දක්වා දෙන උස ප්‍රමාණය තමයි ඇඳුමේ උස විදිහට සටහන් වෙන්නේ. ඒ වගේම මේකේ back neck drop එක පිටිපස්සේ neck එක කොච්චරක් ඇතුළට drop වෙලාද කියන එක තමයි එකෙන් මනින්නේ. මේක මනිද්දී ඔබ tape එක මේ ආකාරයට තියලා shoulder දෙපැත්ත HPS එකේ ඉඳලා එක පළුවක් සහ අනිත් පස එක පසක් සහ අනිත් පස ඒක බලන්නේ සමාන මිමි එනවාද කියලා. සමාන මිමි එනවා නම් ඔබ ටේප් එක තියලා තියෙන ඇන්ගල් එක හරි නැත්නම් ඔබ ඇන්ගල් එක පොඩ්ඩක් හැඩ කරලා අදාළ මිම්ම එන සමාන වෙන විදිහට ඔබ බලන්න. මේක මට එනවා back neck drop එක 1.3 කාලක් විදිහට. අපි දැන් බලමු මේක front neck drop එක HPS එකේ ඉඳලා front එක කොච්චර පාත්තට කර හැරලා තියෙනවද කියන මම අදහස් කරන්නේ. මේකේ front neck drop එක ගනිද්දිත් අර විදිහටම shoulder දෙක උඩ ඉඳන් පහළට සමාන වෙන විදිහට මේක අරගෙන ඊට අදාළ මිම්ම ගන්න. මේකේ මට එනවා 4.5ක් අපි දැන් පතරම සකස් කරගෙන ඉන්න ඊළඟට අපිට තව ගන්න දෙන back x back කියන measurement එක x back කියන measurement එක ගනිද්දි පිටිපස්ස පැත්තට අඳුම හරවගෙන HPS එකේ ඉඳලා chest එකට තියෙන උස ප්‍රමාණය මැද අගේ අරගෙන අපිට පුළුවන් මේ ආකාරයට x back එක මැන ගන්න. x back එක මනිද්දිත් අර විදිහටම ඉදිරිපස පළුවට වඩා පිටිපස පළුව අනිවාර්යයෙන්ම x back කියන එක විශාල වෙන්න ඕනේ. මක් නිසාදයත් ඔබගේ ඇඟ පිටිපස පැත්තෙන් පළල ප්‍රමාණය වැඩි. ඒක හින්දා අනිවාර්යයෙන්ම x back එක x front එකට වඩා විශාල විය යුතුයි. මේකේ බැලුවහම තියෙනවා මිම්ම 15යි කාලක් විදිහට. ඉතින් මම ඒක මේක සටහන් කරගන්නවා. ඊළඟට අපි බලමු මේකේ sleeve length එක. sleeve length එක බලද්දී shoulder එකේ ඉඳලා arm hole එකේ ඉඳලා sleeve open එකට තියෙන උස ප්‍රමාණය තමයි sleeve length එක විදිහට අදහස් කරන්නේ. මේකේ 12මාරක් විදිහට එනවා. මේ ඇඳුම ගත්තාම මේක විශේෂ ස්ටයිල් එකක්. මේකේ විශේෂත්වයේ හැඩයක් තියෙන නමුත් අපි sleeve designs කරනකොට මේ sleeve වර්ග ගැන කතා කරනවා. අපි දැන් බලමු එහෙනම් මේ මිමි උපයෝගී කරගෙන කොහොමද මූලික පතරම සකස් කරගන්නේ කියලා.